ගරු ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නේ මා ඉදිරිපත් කරන්නේ ගුවන් විදුලි දේශනාවක් සම්බන්ධ කරගෙනයි. රාහුල සාමණේරයන් වහන්සේ නිදහස්ව වාඩි වී සිටින අවස්ථාවක සරියුත් හාමුදුරුවන් උන්වහන්සේට රාහුල ආනාපාන සතිය වඩන්නේයි ඉල්ලා සිටියා. එහෙත් එය රාහුල සාමණේරයන් වහන්සේට නොතේරුණ නිසා බුදුරජාණන් වහන්සේගෙන් මෙය විමසා සිටියා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ රාහුල සාමණේරයන් වහන්සේට ආනාපාන සතිය වැඩි හැකි චිත්ත ශක්තියක් තිබේදැයි යන්න නුවණකින් විමසා බලා රාහුල ආනාපාන සතියට පෙර ඉරියාපත භාවනාව වඩන්නේයි ඉල්ලා සිටියා. මෙම ඉරියාපත භාවනාව වඩන්නේයි ඉල්ලා සිටි ඉරියාපත භාවනාව කුමක්දයි පැහැදිලි කර දෙන්න. දැන් ප්‍රශ්නේ දීලා තියෙන ක්‍රමයක් තියෙනවා. නමුත් ධර්මයේ ධ්‍යාන කියනට පොඩ්ඩක් වෙනස් පිටක් උතන කියවෙනවා. රාහුල හාමුදුරුවන්ට ආනාපාන සති භාවනාව වඩන්න සුදුසුද නැද්ද කියලා බලන්න බුදුරජාණන් වහන්සේ මේ ඉරියාපත භාවනාවක් ගැන අහුවයි කියන එකක් වෙන්නයි. මේ වඩන්න සුදුසුද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේට ආනන්ද මේ රාහුල හාමුදුරුවෝ පිළිබඳව අමුතුවෙන් හිතන්නවත් ප්‍රශ්න කර කර ඉන්න දෙයක් නැහැ. ඒ අනිකාය කරන දෙයක්. යම් කිසි කෙනෙකුගේ තියෙන මානසිකත්වය බලන්න වෙනෙන්න පරීක්ෂණ කරන්නේ ලෞතර බුදුරු නෙමෙයි අන්‍ය විසුණු වහන්සේලා අන්‍ය ආචාර්යවරු. බුදුරජාණන් වහන්සේට ආදී අනිත්‍යඥානයේ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානය ආදී මහා ඥානදී අසාධාරණ ඥාන නිසා උන්වහන්සේ පරීක්ෂණ කර කර ඉන්නේ නැහැ යමකින් ඉතවරා ගන්න. ආනාපාන සති භාවනාව වඩන්න දුරුද කියලා බලන්න පරීක්ෂණ කරන්න දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ. සෝසනා උන්වහන්සේ ඒකාන්තයෙන් දන්නවා. ඒක උන්වහන්සේගේ මහා ඥාන හැකියාව. ඒක අසමසපයි. දැන් උන්වහන්සේ එහෙම දෙයක් කරුවාක් නෙමෙයි සූත්‍රයේ විග්‍රහ කරලා පෙන්නන්නේ. ඒකෙදි පෙන්නන තියෙනවා ලබන කරන ක්‍රමය. අම්බරණ්ඩික රාහුලවත් සූත්‍රය ආදී සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර වල විග්‍රහ කරලා පෙන්නන්නේ. ඉතින් ඒකෙදි විග්‍රහ කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ කියන අර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ මේ කතාවේ මුල තියෙන්නේ මෙහෙමයි. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පිටපාත වඩනකොට ශ්‍රාවක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පස්සේ පිටපාත යනවා අර ශ්‍රාවකේ තරගේ. මෙහෙම යනකොට බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්නා. ශ්‍රාවක හාමුදුරුවන්ට උපදේශ දෙනවා. මොකද දෙන්නේ මේ රූපේ පිළිබඳව අර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් වඩන ආකාරය විග්‍රහ කරා. එතකොට මේ රූපෙ හිතෙන්නා වූ ස්වභාවය බලන්න. එක ආකාරව පවතින හැටි එකින් එක විග්‍රහ කරලා බලන්න විග්‍රහයක් දුන්නා. එතරම් ස්වාමීන් රූපය ගැන විතරක්. රූපය ගැන කිව්වහම රූපය ගැන විතරක් නෙමෙයි. වේදනාව ගැන, සංඥාව ගැන, සංඛාර ගැන, විඥාන ගැන කොහොම බලන්න. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන හැටි විග්‍රහ කරලා දුන්නා. එකක් ඉරයි අනුසාරයෙන් බලන්නේ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පස්සේ පිටපාත යන එක වරක් කළා. නිදහස් දැනගලා වාඩි වෙලා. ඔය ගැන මෙනෙහි කරන්න පටන් ගන්නකොට ඒ විලාසෙදි සරියුත් හාමුදුරුවෝ රාහුල ආනාපාන සතිය වඩන රාහුල ආනාපාන සතිය වඩන කියලා. අර මේ රාහුල හාමුදුරුවෝ ওই විදිහට උපදෙස් දුන්නා. ඉතින් මේ ආනාපාන සතිය කොහොමද වඩන්නේ කියලා දැනගන්න ඕනේ කියලා පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ගිහිලා ස්වාමීනි කෙසේ වඩනද ආනාපාන සතිය මහත්ඵල වෙනවද මහානිසංස වෙනවද කියලා මේ උත්තර ප්‍රශ්නය අහුවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන ආකාරය විග්‍රහයක් කළා. අන්නේ කරපු විග්‍රහය තමයි තියෙන්නේ මේ ශරීරය ගැන බලන ආකාරය එකින් එක විග්‍රහ කරලා. සෑම ඉරියව්වක් පවත්වන ආකාරය, සතර ඉරියව් පවත්වන්න ඕන ආකාරය, යන්නේ නැහැටි කරන ගියේ නැහැටි, ධාතු වශයෙන් බලන හැටි. එතකොට මේ ඔක්කොම පේනවා. ශරීරයේ ස්කන්ධ වශයෙන් බලන හැටි, ධාතු වශයෙන් බලන හැටි, එකින් එක විග්‍රහ කරලා බලන හැටි විග්‍රහ කරලා. ඔය විදිහ තමයි වෙන්නේ. මෙසේ වඩන ආනාපාන සතිය මහත්ඵල වෙනවා, මහානිසංස වෙනවා කියලා අවසන් කළා. දැන් සිතේ වඩන ආනාපාන සතිය මහත්ඵල වේද මහානිසංස වේද කියන ප්‍රශ්නෙට පිළිතුරයි බුදුරජාණන් වහන්සේ පටන් ගත්තා.
පටන් ගන්න ඒක විග්‍රහ කරලා ඉවර වෙලා. මෙසේ වඩනද ආනාපාන සතිය මහත්ඵල වෙනවා මහානිසංස වෙනවා කියලා අවසන් කරනවා. එහෙනම් මේ පටන් ගන්න තැන් පටන් විග්‍රහ කරේ ඔකම ආනාපාන සතිය තමයි. අනිත් ආනාපාන සතිය තමයි කොටසක් විතරක් අරගෙන පෙන්නන්නේ සතෝ ආස්ස සති සතෝ පස්ස සති ආදී වශයෙන් කියව දෙන පටන් ගන්න. 100 ආස්ස කරන් 100 පස්ස ආස්ස කරන් කියලා පටන් ගන්න තැන පටන් අර ගන්න හදන්නේ ඒක. නිදහස්ව ආස්වාද ප්‍රස්වාද කරන්න බෑ මානසිකත්වයේ සුද්ධ කරගන්න නැති කෙනෙකු. නිදහස්ව ආස්වාද ප්‍රස්වාද කරන්න කියන්නේ වෙන්නේ නැහැ. ඒක හිර වෙච්ච එකක් වෙනවා. මානසික ප්‍රශ්නයක් ඇති කරගෙන ඉන්නකොට මේ ආස්වාද ප්‍රස්වාදයෙන් එකින් එකට නිදහස් කරන්න බෑ මනස. කායික දාහිය දුරු කරන්න බෑ. ඒක දුරු කරන්න මනස හොඳ නිදහස් බවටපත් වෙන්න ඕනේ. මනස නිදහස් බවටපත් වෙන්න නම් ඇලෙන ගැටෙන මුලා වෙන පැත්තේ නිදහස් වෙන්න ඕනේ ප්‍රමාණිකව. ලෝභ දේශ මොහයන්ගෙන් විශේෂයෙන් දුරු වෙන්න ඕනේ. අවිජ්ජා දෝමනස කියන දුරු වෙන්න ඕනේ. ඒ දුරු කරගන්න මගේ වැඩ පිළිවෙල ඉස්සෙල්ලා තියා දෙන්න ඕනේ. එහෙම තියා දීලා ඉතින් ඒක පුරුදු කරගත්තාට පස්සේ තමයි නිදහස් මානසිකත්වයේ එන්නේ. අන්නේ නිදහස් මානසිකත්වයෙන් යුක්තව ශරීරයේ තිබෙනා වූ 10 අහතර ක්‍රමය තියෙනවා. ඒක මේ මුල් කරගත්තාම සුසුමෙන් සුසුමට අර ශරීරයේ තිබෙනා වූ 10 කටි අහතර ශරීරයේ පැහැදිලි වෙලා මනස පැහැදිලි වෙන්න පටන් ගන්නවා මනසට කය පැහැදිලි වෙනවා. අන්නේම ක්‍රමවේදයක් තියෙනවා ආනාපානසති ක්‍රම දෙකක්. එකක් තමයි පහ කලින්ට දැනෙන පහ කරන්නේ. අසුරු කලින්ට දැනෙන අසුරු කරන්නේ. මෙතන පටන් ගෙන ආනාපාන සතිය තමයි යන්නේ. අසුරු කලින්ට මොනවද පහ කලින්ට මොනවද? ඔය ටික දකින්න ඕනේ ඉතින්. සතෝ අස්ස සති සතෝ පස්ස සති. සිහියෙන් යුක්තව අසුරු කරන්න සිහියෙන් යුක්තව පහ කරන්න. වාතය කියලා තීරණය කරගත්තේ නැහැ. ඒක පස්සේ කරගත්ත එකක් ඒක. සිහියෙන් හුස්ම ගන්න සිහියෙන් හුස්ම අරින්න කියලා එතන එහෙම හදාගත්තම සිහියෙන් අතුරු ආස්වාද කරන්න සිහියෙන් පස්සාද කරන්න. ආස්වාද පස්සාද කියන එක උගක් විග්‍රහයිතයි. අතුරු කරන පහ කරන අර්ථයෙන් ආස්වාද පස්සාද කියන්නේ. මොනවද අතුරු කලේ ඉන්නේ මොනවද පහ කලේ ඉන්නේ? මෙන්න මේ කාරණේ එකිනෙක දකින්න ඕනේ. ඒ දැකලා තමයි ඒ ටික කරන්න ඕනේ. එහෙනම් අපි සංවරත්වයක් ඇති කරගන්න පුළුවන්. අසංවර වැඩ පිළිවෙලක් කරන තැනක ඉඳලා. දැන් ඔක අපි බලන්න ඕනේ. ඒකේ ටික විග්‍රහ කරේ. අපිට අපි ඇඟේ දාඩිය තියෙනවා, තෙල් කුණු තියෙනවා, නැහැ වෙන දවස් ගානක්. දාඩිය කරන්න වැඩ කරලා ඔහි ඉන්නවා. දැන් ඇඟ හැමතැනම කහන්න පටන් ගන්නවා. දැන් අපි කියන ඇත්තෙන් නැහැ කහන්නේ හොඳ නිශ්චලව ඉන්නකො. දැන් නිශ්චල විඳ බලනකොට යාර මොකද කරන්නේ? ඉන්න පුළුවන්. බලාපහම ඉන්න බෑ. හැමදැනම කහන. නිශ්චල විඳින්න කොහොම ඉන්නේ? නලියනවා. දැන් යාර වැඩක් කරන්න නම් නිශ්චල වෙන්න. ඊට විරුද්ධව කියනවා පහ කරන්න ඕනේ. නිශ්චල විඳ බැරි වෙන්න විරුද්ධව කියනවා බල පහ කරන්න ඕනේ. නිශ්චල විඳ යමක් කරගන්න ඒදී අතුරු කරන්න. එහෙනම් ඉස්සෙල්ලා යා කරන්න ගතියි. අර දාඩිය දාපු තෙල් කුණු තියෙන ඇඳුම් වල විස බීජ. ඒවත් ඇඟ ඔක්කොම ඇඟේ තියෙන අපතරගේ තවත් විස කරනවා. ඇඟේ ගෑවිලා තියෙන්නේ අර කුණු දෙයක් පැනලා ඔක්කොම ජරා. එහෙනම් යා ටික හොඳට නා ගන්න ඕනේ. ඇඳුම් හොදා ගන්න ඕනේ. හොදාගත්ත ඇඳුම් ඇතුළට ගන්න ඕනේ. කුණු හරිය පහ කරන්න ඕනේ. යමක් කුණුද ඒ ටික පහ කරන්න ඕනේ. යමක් විරිහිද ඒව ඇතුළු කරන්න ඕනේ. කුණු අරින්න සබන් ඇතුළු කරන්න ඕනේ. ඒ වගේම කුණු ඇරමු තිවුර හරි ඇඳුම් හරි ඇතුළට ගන්න ඕනේ. ආයෙ සැරයක් ඇද පෙරවා ගන්න ඕනේ. ඇතුළු කරේ ඉඳ දැනගෙන ඇතුළු කරන්න ඕනේ. පහ කලේ කුණු වල දැනෙන පහ කරන්න ඕනේ. මෙන්න මේක ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය ඉස්සෙල්ලා කළ යුතු හරියක් වෙන්නේ. ආනාපාන සතිය ඉස්සෙල්ලා නෙවෙයි. ආනාපාන සතියම තමයි දෙන්නේ. ආනාපාන සතිය වෙන පූර්ව භාග ක්‍රමේ. පූර්ව භාග ප්‍රතිපදාව.
ඉතින්ලා පහ කළ යුතු ලෝභ දේශ මොහ පහ කරන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ඊට අවශ්‍ය කරනව පරිසරය හදාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඉතින්ලා කරන්න ඕනේ. ඉතින් අතුරු කළ යුතු දේවල් දැනෙන්න අතුරු කරන්න පහ කළ යුතු දේවල් දැනෙන්න පහ කරන්න ඕනේ. මෙන්න මෙහෙම ක්‍රමයේ කරුවාට පස්සේ නිශ්චලව එක්තැන හිටලා තිබුණා. පොඩ්ඩක් තමන්ගේ ඉඳ දිහා බලා හිටපුවා නිශ්චලද කියලා. අර තමන්ගේ මනස නිශ්චලද නැතිනම් තමන්ට තේරෙන්න පටන් ගන්නවා. පොඩ්ඩක් කියලා මොකද නොහිතා ඉඳ බැලුවොත් එහෙම. හිත වේගයෙන් ගලාගෙන යනවා හිත හිතවිලි කරා. ඒතර දකින්නවා. මම චන්දරාගයන්ගේ විවිධයන් වල බැඳිලා. බැඳිලා ඉන්නකොට කොහොමද මගේ හිත නවත්තන්නේ? ඒනම ඒක අයින් කරන්න ඕනේ ඉතින්ලා. අන්න ඒ වැක්කින සම්බන්ධයෙන් අයින් කරනවා. එහෙම එකිනෙකට සුද්ධ කරගන්න ඕනේ. කායික වශයෙන් අපහසුයක් තියෙනවා. ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න ඕනේ. ඒවා කරගෙන සුද්ධ වෙන්න තමයි. අර නිදහස් භාවනාවේ කෙතනක ඉන්නකොට ඒ පස්ස ඔක්කොම නැත්නම්. අන්න එතෙන්දී යාට එකක් තියෙනවා. එයා දැනගත යුතු ක්‍රමයක් තියෙනවා. මට බාහිර ලෝකෙ තිබෙනා ප්‍රශ්න වලින් අහක් වෙලා. ඒව දැන් ගැටලුවක් නෙමෙයි. ඒවා කම්පන නැහැ. ඉතින් මම නිදහස්ද දැන්? අර තමන් තේරුම් ගන්න. තේරුම් ගත්තා පේනවා ඒ ඔක්කොම නැති වුණා. මට එක විදිහට ඉන්න බෑ. මොකද අතපය හිරි වැටෙනවා. තත්තන් දිදෙන්න වෙනවා. කොන්ද කැක්කුම අල්ලනවා. ඔළුව ඔක්කොගේ එක විදිහට ඉන්න බෑ. එහාට මෙහාට හැරෙන්න හිතෙනවා. කැක්කුම ඇඟට එනවා. මෙහෙම ඉන්නවා. ඉතින් මම ඔක්කොගේ මේ බාහිර ලෝකයෙන් ඔක්කොම නිදහස් වෙලා ගියා. තව මට නිදහස් වෙන්න බැරි වුණා. අන්න තමන්ටම දැනෙන්න පටන් ගන්නවා. මේ භාවනා කරන්නේ තේරුම් ගන්න හැටි මොකද? ඊට පස්සේ මොකද කරන්නේ? එයා කල්පනා කරනවා. කවුරු හරි යෝගාවචරය කල්පනා කරනවා. දැන් මෙහෙම වෙනකොට මට මේ ඇයි මෙහෙම වෙන්න හිතෙන්නේ? දැන් මම වෙන අරමුණ කොහොමද අදින්න හිටියොත් එහෙම? මට මේවා දැනෙන්නේ නැතුව යනවා. ඇඟේ අමාරු දැනෙන්නේ නැහැ මොකුත් නැහැ. දැන් නිින්ද ගියා. ඒක කැක්කුවා දැනෙන්නේ නැහැ. එහෙම වුණා. දැන් ඇහැරලා හිටියා අවධානය යම් කෙනෙක් යොමු කරගත්තොත් එහෙම කැක්කුව වේදනාවක් දැනෙන්නේ නැතුව යනවා. එහෙම ක්‍රමයක් අපිට තියෙනවා. ඒක අත්දැකීම. ඒතර අපි දකින්න එක දෙයක්. මේ කැක්කුම ඇදෙන්නේ මොනවද ශරීරේ? දැන් තියෙන ශරීරයෙන් පිළිබඳ ප්‍රශ්න. බාහිර ලෝකෙ පිළිබඳ ප්‍රශ්න අහගෙන නැල්දින අන්තිමට ඉතුරු වෙන්නේ අභ්‍යන්තරයේ පිළිබඳ ප්‍රශ්න. අභ්‍යන්තර කය පිළිබඳ. අනේ කයේ විහිදක් එනවා නම් දැනෙනවා නම් ඒකේ අපිට විදියක ඉරියව්වක් තියෙන්න පුළුවන් තමන්ට පහසු ඉරියව්වක් ඉන්න. පහසු ඉරියව්වක් තෝරගන්න. එක පැත්තකින්. එහෙම තෝරගත්තත් එයා දැනගෙන ගන්නවා එක දෙයක්. දැන් මේ දිදෙන්න හේතුව මොකක්ද? දැන් වේදනාවක් කියන්නේ මේ පෙන්නන්නේ ඉතලම් වේදනාවක් තමයි සංසිඳවන්නේ. කායේ කායානුපස්ස විහෙරති ආසාපි සම්පජානව සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස කියලා මේ දැඩි දෝමනස්ස සහ ලෝභය සහ දෝමනස්ස අයින් කරන එකක් මේ වෙන්නේ. කායානුපස්සනාව එකක් තමයි ඔය ආනාපාන සතිය කියලා ආරම්භ කරලා මුල පටන් ගන්නද. ඔය ටිකමයි කරන්නේ. ඇලීම් ගැටීම් දුරු කරන්නේ. ඒතර මේ වේදනාවක් ඇතුළත එයා බලා ගන්නවා. මේ ශරීරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධාතු මනසිකාරය කරන්න කියලා අරගෙන සාවුල හාමුදුරුවෝ. සාවුල ධාතු මනසිකාරය විදි කරා. මෙනේ කරන හැටි වෙන්නේ. සාවුල ආපෝ භාවනාවල. තේජෝ භාවනාවල. වායෝ භාවනාවලද බලවල. දැන් ආනාපාන සතිය වඩන්නේ කොහොමද හඳුනාම? එතන පටන්ගෙන බලන්න කියපුවා නෙදී. දැන් ආපෝ තේජෝ වායෝ පඩගෙන භාවනා හතර වඩන ක්‍රම හතරක් තියෙනවා. හැබැයි යෝගීගේ ක්‍රම නෙමෙයි. තේරෙනවද? යෝගීන් නම් ආපෝ භාවනා වඩන්න කිව්වහම වඩන්නේ. වතුර බඳුනක් දිහා බලාගෙන ආපෝ කියන ජල සංඥාව විතරයි ඕක වඩන. එහෙම එකක්. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට ආපෝ භාවනාව වඩන්න කිව්වා මහත්ඵල මහානිසංස ලැබෙන්න ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා අහපුවා. රාහුල ආපෝ භාවනාව වඩන්න ක්‍රමයක් වෙයි. මේ ජලයේ මිනිස්සු නොඒක ආකාර කුණු හොදනවා. අපිට දේවල් දානවා. නානවා පිළිසිදු වෙනවා. හැබැයි ජලයේ මේ ඔක්කොම කුණු ජලයට හොදාගත්තද ජලයේ කුණු තියාගෙන ඉන්නේ නැහැ. ජලයේ ඒකේ නිදහස් වෙනවා. කුණු ඔක්කොම පාද
බොර තැන්පත් කරලා ජලයේ පෑදෙනවා. ඒ ජලයේ ස්වභාවය. රාහුල ඔබත් ඔන්නෝමයි තේරුම් ගන්න. මම ජලයක් වාගේ ඉන්නවා. මිනිස්සු මගේ මට නොඑක ආකාර කොළු කහට දාන්න පුළුවන්. දොස් පළොස් කියන්න පුළුවන්. ඒ වගේ යම් කිසි විදියක මගේ හිත කඩකිරුටු කරන්න ඉන්න පුළුවන්. මොනවා කරන්නවත් මම ඔක්කොම ජලයේ කුණු පාදලෙන් සුද්ධ වෙනවා වගේ එකක්වත් හිතේ තියාගන්න. මම ඔය නිදහසට පිළිසිදු ජලයේ වාගේ. පිළිසිදු ජලයේ ලෝකයට ප්‍රයෝජනයක් තියෙනවා. එයා ඔක්කොම අපවිත්‍ර දේ සුද්ධ කරගන්න. ඒ වගේ යම් කෙනෙක් මාවෙට දැරිලා යම් කෙනෙක් යහපත් දෙයක් කරගත්තොත් ඔහුගේ චේතනා පවිත්‍ර වෙන්නේ. මගේ යම් දේවයක් වෙනවා නම් ඒක නෝ ජලයේ පිරිසිදු කරගන්න කම්පානිත වේගකට ඉඩාටනවා වගේ. ඊයන්ගේ දිවපසේ යහපත් වෙන්න. ඊයන් ධර්ම යහපත් දේ ගුණ ධර්මයන් දැකලා චිත්ත ප්‍රසාදය ඇති කරගන්නත් යම් කේසි වෙනවාද ක්‍රමයක් මමත් ඒ වගේ ඉන්නවා. මෙන්න මේකෙද ජලයේ වාගේ ඉඳ බලන්න. මෙන්න ආපෝ භාවනාවේ බුද්ධ සාසනය. දැන් අද වෙන කන්වත් ඔක හැංගිලා තියෙන්නේ. ආපෝ භාවනාව මොකක්ද අහපුවාම අර විසුද්ධි මාර්ගය වගේ පොතල ජල බඳුනක් තියාගෙන ඉතින් ආපෝ කීකේ ඉන්න හැටි කිව්වා ඕක කියලා නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දුන්න ආපෝ භාවනාව. රාහුල තේජෝ භාවනාව වල. දැන් විසුද්ධි මාර්ගයේ තේජෝ භාවනාව වල කියලා තියෙන්නේ. ගින්දර පසු කළ තියාගෙන ගිනි සංඥාව අරගෙන තේජෝ කිය එක ගිනි මතක් කරන්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා නැත්නම් නෑ. ඒක යෝගී. යෝගීන් විසින් ලෞකික ධ්‍යාන කරපු ක්‍රමයක්. ඒක එකක් නෑ කියන එක නෙමෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක නෙමෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ සමසතරින් සම්මස්ථාන වල ওই දස කපිට නෙමෙයි කියන්නේ. ඔන්නම ක්‍රමයක් අපේ. තේජෝ භාවනාව කොහොමද වඩන්නේ? රාහුල මේ ගින්න තියෙනවා. මේ ගින්දරට විරුද්ධ නොයෙක් දේවල් දානවා. කුණු වල දැම්මොත් ඔක්කොම පුච්චනවා. එකක්වත් තියාගන්න. අලු කරලා දාන්න. ඒ ගින්නේ ස්වභාවය. ජරා වල එකක්වත් තියාගන්න එලාප අලු කරලා දාන්න. ඒ වගේ ඔබ මේ රාග දේශ මොහයන්ගෙන් තියාගෙන බැඳෙන්න බලන්න එපා මේ ලෝකේ තියෙන වගේ. ප්‍රඥාවෙන් ගින්නෙන් අලු කරන්න පුරුදු වෙන්න. ඒව අලු කරලා දාන්න. අලු කරලා දාන්න සුද්ධ වෙන්න. මම හදින්නේ ගින්නවා. එහෙම අදහස් ගන්න. ගින්නට දාපුදී දවලක් මුච්චලා දානවා වගේ. මානව දාන ලෝභ ගුණ කොටවල්, දේශ ගුණ කොටවල්, මොහ ගුණ කොටවල් කියන මම ප්‍රඥානම් දිගින්නේ දවලක් මුච්චලා දානවා. මෙන්න මේ අදහස් ගන්න. බුදුරජාණන් වහන්සේ බෙදු තේජෝ භාවනාව. සාගර පඩවි භාවනාවල. ඔයාලා දැන් ඔය අනුපිළිවෙල නෙමෙයි කියුවේ. පඨවි භාවනාව, ආපෝ භාවනාව, තේජෝ භාවනාව, වායෝ භාවනාව බුදුරජාණන් එහෙමයි අනුපිළිවෙල කිව්වා කිව්වේ වල වෙනස් තුනයි කියනකොට. නම පඨවි භාවනාව වල කිව්වේ කොහොමද? සාවන මේ මිනිස්සු මේ මහ පොළොවට කෙල ගහන බලමුතර දාන ජරාව දාන පොළොව පොඩ්ඩක්වත් කම්පා වෙන්නේ. ඒ හැමදේම බාරා එහෙමම තියාගන්නේ. ඔක්කොම දින කර කර එක පස් කරලා පෝර කරලා මේකෙන් පෝෂණය හදලා ඉතින් දක්වලා හරි වැඩි. ඒ ස්වභාවය ඒකයි. පොළොව කම්පා වෙන්නේ නැහැ වදන්න. ඔබත් පොළොවක් වාගේ දික වෙන්නේ. කම්පා වෙන්නේ පා. මිනිසුන්ගේ ඇති වෙන්නව අලන්තිය තමනික ඒ වෙලාවේ කම්පා වෙන්නේ පා. මිනිසු මොනවා කිව්වත් දොස් කිව්වත් කම්පා වෙන්නත් එපා. ඒ වෙලාවේ ඔකම පෝර කරලා ඉතින් සරුසාර කරගෙන පොළොව ගස්වල දෙන පෝර හදනවා වාගේ. ඔබ දැහැමි ගුණධර්ම වල පිළිදලා. ඒකෙන්ම යහපතක් ලෝකයට ආදර්ශයක් වෙන්නා. මෙන්න මේ විදිහට පඩවිය වාගේ ජීවත් වෙන්න. ඒ කණේදු කරන්නේ. මේ පඩවි භාවනාවට කිව්වෙ එහෙමයි. ඒ රාහුල වායෝ භාවනාවට අන්න වැදගත් මතයක් අපේ. වායෝ හරි දැහැල්ලු. වායෝ කොතනකවත් බැඳිලා නැහැ. කොතනකවත් අල්ලගෙන නැහැ. බොහොම දැහැල්ලුව නිරාන්තර වායෝ පවතී. ඒ වගේම වායුවේ මොන જાතිය අරගත්තා දුර ගිහිල්ලා ගන්න ඔක්කොම අහත් කරලා වායුව පිළිසිදු වෙනවා. එකක්වත් වායු දුවිලි ආදීකත් ආරම්භියක් එකක්වත් තියාගන්නේ. තියාගෙන ඉන්නේ. ඔක්කොම ඉවත් කරලා. වායුව හැම වෙලේම නිදහස්. නිදහස් වායුව වගේ ජීවත් වෙනවා කියලා හිතන්න. කොතනකවත් ඇලෙන්නේ නැහැ බැඳෙන්නේ. කුණු වල තියාගන්නේ. කෙලෙස් අතර කෙලෙස් දුවිලි තියාගන්නේ. ඒවා නිදහස් වෙලා වායුව වගේ මම නිදහස් වෙ ඉන්නවා. මෙන්න මේ අදහස ගන්න කියලා වෙන්නේ. දැන් වැදගත් හරියකින් ආවෙ කියන්නේ. වායෝ භාවනා වලට හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. නිදහස් වායුවක් වාගේ ඉන්නවා. මෙන්න මේ ගති ලක්ෂණ ඔක්කොම දැනගත්තට පස්සේ දැන් එක දෙයක් වෙනවා.
අපිටම තේරෙනවා මේක අයත් එක ලෝකයක්. මේ ලෝකේ හැදලා තියෙන්නේ ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන්, පඨවි ධාතුවෙන්. ධාතු හතරකින් තමයි හැදලා තියෙන්නේ. ඉතින් මේක තියෙනවා පොඩක් කේස් ලෝම නියදම් සම්මාස් නහර ඇට විදුරු වකුගඩු හල්මන් ආදි වශයෙන් කියලා මේ 20ක් කොටස් විග්‍රහ කරලා තියෙනවා. කේසා ලෝමානකා දන්තපත මන්ත්‍රණහරු අට්ටි මිඤ්ඤාවක්කම් හදේ යකරන් කිලෝමකම් බියකම් පප්පාසං අන්තං අන්තගුණ උදරිය කරි සමත්තලුංගා කියලා කැලි 20ක් විග්‍රහ කරලා තියෙනවා පඨවි ධාතුව කියවයි. මේකේ තියෙන පඨවි ධාතුව. දැන් මේ පඨවි ධාතුවේ තියෙන ගුණ වල ඔක්කොම තියෙනවා. දැන් මේ පඨවි ධාතුවත් අපිට වද දෙනවා. ඒක අපිට දාන කුණු වලව. දැන් මේකේ නිදහස් වෙනවා නම් මේක ආවර්ජනය කරේ නැත්නම් මේකත් එක්ක සම්බන්ධය නැහැ. ඒ සම්බන්ධයෙන් తాවකාලික මොහොතක් නිදහස් වෙන්න පුළුවන්. මේකේ ආපෝ ධාතුවක් තියෙනවා. පිත්තං තෙම්මං කුප්පෝ රෝහිතං හේදෝ මේදෝ අසුවසා කේනෝ සිංගානිකා රාධිකා මුත්තන්ති කියලා 12ක් තියෙනවා. මේකේ තියෙන ආපෝ ධාතුව. ද්‍රව කොටස් තියෙනවා. මේ ද්‍රව කොටස් ටික ජරාවල් මිශ්‍ර වෙමින් තමයි තියෙන්නේ. මේකත් ටික බැඳලා හිටියෝ. අපිට යාර ද්‍රව කොටස් ටිකේ තියෙන සංඥාවන්ගේ ඒක වෙනවා දුක්ඛාරවල කම්පට්ටු එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ වේදනාව දැනෙනවා. ඒ වගේ මේක උෂ්ණ කොටස් තියෙනවා. මේ උෂ්ණ ප්‍රදේශය මේකයි මේ දැවෙනවා රත් වෙනවා ඔක්කොම එනවා. ඒකත් එක්ක තියෙන සම්බන්ධයත් අයින් වුණා. තවත් මේකේ කොටස් වායු කොටස. අනේ වායු කොටස මේකේ නිදහස් කොටසක් මෙයාට හිර වෙලා තියෙනවා. ආපෝ තේජෝ පඨවි කියනකට මැදි වෙලා හිර වෙලා ඒ වගේ සම්බන්ධ වෙන වායු කොටසක් තියෙනවා. මේ වායු කොටස නිසා මේක එහාට මෙහාට කරන්න පුළුවන්. ශරීරය හරවන්න පුළුවන්. නවන්න දිගාරින්න පුළුවන්. පුම්බන්න අකුලන්න පුළුවන්. නොයේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. අර කොටස් තුන වායු ධාතුවකින් තමයි ඔක්කොම චලනය කරන්නේ එහා මෙහා ගෙනියන්නේ ටික කොම කරන්නේ. මෙන්න මේ වායු ධාතුව නිදහස් කරගත්තා. නිදහස් වායු ධාතුවේ මානසිකත්වයේ පිහිටියොත් ඒක හරි නිදහස්. අල්ලම් දෙකක්වත් නැහැ. වායුව මොදනකවත් අල්ලන්නේ නැහැ. අන්න වායු සංඥාව ගන්න. මම වායුව වාගේ ඉන්නවා. මොදනකවත් අල්ලන්නේ නැහැ. මොදනකවත් බැඳෙන්නේ නැහැ. වායුව කොහොමද? අන්න මුඛ නිමිත්ත ඒවා නාසිකාග්‍රේ ඒවා කියන දකින්න ඕනේ ක්‍රම දෙකකින්. මුඛ නිමිත්ත කියන්නේ මූඛ නිමිත්ත. මූඛ නිමිත්ත කියන්නේ මොකද්ද? බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තු ජීවන. ප්‍රධාන පරමාර්ථයෙන් තමයි මූඛ නිමිත්ත කියන්නේ. මුඛ නිමිත්ත. අන්නේ මූඛ නිමිත්තන ප්‍රධාන පරමාර්ථයේදී යන්න න ආධික අග්ග වෙන්න ඕනේ. ඇතුළු කිරීම නොකිරීම අග්‍ර කරන්න ඕනේ. මොකද ඇතුළු කරන්නේ ලෝකේ. ලෝකේ ඇතුළු කිරීම සමත් ආපෝතීජෝ වායු පඨවි ධාතු හතර ඇතුළු කිරීම අග්‍ර කරගන්න තාක්කල්. අපි ඉන්නේ එතනින් ද ආධිකග්ග වෙලා නෙමෙයි ආධිකග්ග වෙලා. ආර්ථය අග්‍ර කරේ. න ආධික අග්‍ර කියන්නේ ඇතුළු කරන්නේ නැති වෙන්න පත් වෙන්න ඕනේ. එන අන්නේ ඇතුළ අග්‍ර කරන නිදහසට ඉඳ තියන්න ඕනේ. මේක කරන්නේ. මුඛ නිමිත්තයි නාසිකාග්‍රයයි කියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් සමත ක්‍රමී අනික විපස්සනා ක්‍රමී. විපස්සනාවට යනකොට නිදහසට ඉඳ තියා ගන්න ඕනේ. ලෝකයක් ඇරලා. සමත ක්‍රමයට වඩනකොට අපේ නාහේ මුඛයයි මේ ළඟට හිත තිබ්බා. වැදගත් දෙයක් වෙනවා. ওই දෙකම සමත විදර්ශනා යුගනද්ද වැඩිනවා කිව්වේ ඒකයි. සමත විදර්ශනා දෙකම එකට වැඩිනවා දෙකම ගන්න ඕනේ. තේරුම් අරගන්න ඕනේ. එකක් තේරුම් අරන් මදි. දැන් අපි හිතාගත්තාම අඩුවන් කරේක පියාගෙන. Tamanගේ නාසි අග්‍රයයි මුඛයයි කියන මේ දෙලට හිත තිබ්බොත් හරියට හදවත පෙන්නන කඩපතක් බඳේ මොහොන කියලා කතාවක් තියෙනවා. අන්න ඒක උතන වෙනවා. මොන හදවත පෙන්නන කඩපතක් බඳේ. අපි හිතනකොට මොනින් ඒ වෙනස පේන්න පටන් ගන්නවා. අපි නිදහසට හිත තිබ්බොත් ඔන්න ඔය සීමාවේ හරි නිදහස් බවක් තියෙනවා. නිදහස් බව ලාංඡනයක් වෙන්නේ. ඒ නිදහස හරි පැහැපත්. ඔන්න ඔය අදේ ඔතන හිත තියෙනවා. සුසුමෙන් සුසුමට හිත නිදහස් කරනවා. සුසුමෙන් සුසුම නිදහස් කරනකොට හොඳට දැනෙන්න පටන් ගන්නවා ශරීරයේ විනිවිද යන සුවයක් එක්කලා. මෙන්න මෙතනින් තමයි අර ආනාපාන සති භාවනාවේ අවසාන කොටස යන්නේ. මුලින් හදාගත්ත පසුතලයේ අවසාන කොටස.
ඔන්නේ නිදහස් කිරිය පටන් ගන්න තැන්පට වැඩින්නේ මොකද්ද? ධානය වැඩිවීමට හේතුකාරකයක් වෙනවා. නිදහස් කරා හිත ගමන් කරනවා. නිවනට හිත පිහිටවාගෙන යන ගමන. ඔය කියන්නේ. ඔය ගමන ගැන විස්තර අපි ඔය විතර කරපු දේශනාවල විග්‍රහ කරලා තිනවා ආනාපානසතියේ යන ක්‍රම. ඒක උතෝරා ගන්න පුළුවන්. ඉතින් ඉහාට බාහිර ආයනනවා කියන්නේ කියොත් ඔය ටික විග්‍රහ කරගන්න එරි තියෙනවා. අපි විග්‍රහ කරලා දීලා කියන එක යන්නේ. ඒ පොත් බලපහපත්ව අපේනවා. අපි කරපු දේශනාවල තියෙනවා. මේ ඔතනින් පටන් ගත්තාම අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. එක එක සුදුමෙන් සුදුමට සුද්ධ කරගෙන යනකොට මොකද වෙන්නේ? අපේ මානසිකත්වයක් ඊයන්ව නිදහස් වෙනවා. නිදහස් වෙන්න කය කියන දාහයන් ඔක්කොම දුර වෙලා කායික සංඥාව වායුමය සංඥාවක් වෙනවා. වායුමය සංඥාවක් වුණාම මුළු ශරීරයේ සැහැල්ලු වෙනවා තමන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒක වායුවක් වගේ නිදහස් වෙනවා. කුළුණු දතිපා වගේ දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපි අරමුණ මොකක්ද? ඔක්කොම අහාරවන්නා ලෝකේ අත්හැරපුවාම නිදහස් වුණාම කොච්චර සාන්තද ප්‍රණීතද? අරමුණ වෙන්නේ නිවන. නිවන අරමුණු කරන්නේ යන්නේ සිහි කරන. ඒකයි කියවල සතිපට්ඨානයි. ඒ අරමුණු පට්ඨානයක් නෙමෙයි. අරමුණක පිහිටෝනේ කහක් කරලා සතියේ පිහිටෝනවා. සතියේ පිහිටෝනවා කියන්නේ මොකද්ද? සතියේ කල්ලන්න කියන අරමුණක් අල්ලන්න බැහැ. සතියේ තියෙන අන්තයකද සත්‍ය අනුරු කරන්නේ. අරමුණක් තියෙන යම් තැනකද ලෝකයේ හේවත් අවිද්‍යාවත් එක්ක අනුරු කරන්නේ. අවිද්‍යාව අනුරු කරන්නේ අරමුණ ඔක්කොම අත්හැරපුවා. සතිය අනුරු කරන්නේ හිත පිහිටනවා. සතිය අනුරු කරපුවා පිහිටන්නේ නිවන. යමක් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුවද ඒ ලෝකේ අරමුණ කරන අවිද්‍යාව. ඒක අත්හැරීම. එනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුවද අත්හැරීමක් වැල්මක් විදීමක් ඇද්ද හිත පිහිටියේ ලෝකයෙන් එතන. ලෝකෝත්තර. ලෝකෝත්තර නම් අරමුණ වලින් නිදහස් වෙන්නද? නිරෝධී. විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත ඔස්සංග පරිණාමී කියන මේ කාරණා හතරෙන් යුක්ත වෙන්න ඕන. මානසිකත්වය. අන්නේ මානසිකත්වයේ කියනවා සතිපට්ඨානයේ විහිළෝ මානසිකත්වය. ඒක පිළිවල තමයි ඒ භාවනාවේ විදහාර අරමුණු කියන සකස් කරගන්නේ සතිය පිළිවන්නේ යන්නේ තියෙන්නේ. එතන පිළිටවාගෙන එක එක සුසුමෙන් සුසුමට නිදහස් කරනකොට හිත නිදහස කරලා තියලා කරනකොට එක එක දැයින පටන් ගන්නවා කයේ තියෙන දාහයන් බලායි නැති ගිලිහිලා. එකෙන් එක ගිහිලා නම් මුළු කය පුරුණු කොටක් වාගේ වෙනවා. ඒ දැයින පටන් ගන්නවා. ඉගෙන ගන්න එකක් උතරනේ. ඔය ටික කරගෙන යනකොට මුළු ශරීරය පාවෙලා නිදහස් වෙලා වායු පටලයක් වාගේ වෙලා අර නිදහස් නිවන ඒතං සන්තං ඒතං පනිතං මේ අදහසයි යදිදා සම්බ සංකාර සමතෝ සම්මූපදී පටිනිස්සංගෝ සංහාක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා වෙන්නපු මෙන්න මේ නිවනි ස්වභාවය ඉඳලා අන්නේ නිවනි ස්වභාවය ඉඳලා ඉඳෙන්න මොකද වෙන්නේ අන්නේ ස්වභාවයට අනුකූලව ගත සුද්ධ භාවයටපත් වෙනවා මානසික කායය සුද්ධ වෙන්නේ මනෝ කායික රත්නේ මස්ලී කායේ ස්වභාවය නොදැනී යනවා මනෝ කායිකත්වයේ ඉඳින්න ප්‍රබාස්වරත්වයේ කරා ගමන් කරනවා ඒකේ ඉතින් ගමන් කරනවා කියන්නේ ඊට සුද්ධ භාවයට එනවා නිවනේ ස්වභාවයට අනුකූල වෙවි එකෙන් එක පිට කහට ගැලවිලා යන්න පටන් ගන්නවා මෙන්න මේ ගැලවිලාගේ ප්‍රතිඵලය චතුර්ථ අධ්‍යාත්මික වෙද්දී එකම ආරෝග්‍යයක් බවට පත් වෙන අවස්ථාවක් එනවා ඔය ක්‍රමයට වඩාගෙන යනකොට ඒතකොට හුස්ම අවගාන නවතිනවා ඉතින් ඉහාට යන්නේ එතනින් ඉහාට යනකොට සාන්ත විමෝක්ෂ කියලා කොටසක් තියෙනවා ආරෝග්‍ය සම්බන්ධ ඒවා එකක්වත් බලන්නේ නැතුව ඒවට තිබෙනා වූ හේතුඵලයක් බව දැනගෙන ඒ එක හේතු නිරෝධ කරපුවාම ඵලයේ නිරෝධ වෙන හැටි දැනගෙන එහෙම යන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයෙන් ගිහින් නිරෝධ සමාපත්තියට යන්න පුළුවන් ඒ ක්‍රමය. ඒක තමයි ආනාපානසතිය ඊටම කෙටියෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒ විග්‍රහ කරලා තියෙනවා නැවත බලා ගන්න. බලාගත්තාම ආනාපානසතිය වඩන්නට බලාගත්තා. ඒකයි